கொஞ்சம் பட்டாலும் விழுந்துடிய மச்சான். எல்லாம் மேலே பாரத்தை போட்டுட்டு வச்சிய சரியாக வந்துடணும். அண்ணன் வந்து ஐயோ சரியா 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 சக்க விளங்குக சைட் விளங்குக இந்த சைட் அந்த சைட் விளங்குவோன்னு சொல்லி விளங்குகளடா விளங்குன்னு நம்பு என்ன பவுஸ் வேணும். අයිබෝන් ආයතනීය දුලපතාල සියලු දෙනාටම අපි තුන්වෙනි පාඩමේ ඊළඟ කොටස කතා කරන්න යන්නේ. ඒක කතා කරන්න යන්න කලින් මම කැමතියි ඔබට ආපහු මේ පාර තිබ්බ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් පිළිබඳ නැවත මේ කතා කරන්න. මොකද මේ තුන්වෙනි ඒකකයෙන් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න කීපයක්. ඒකෙන් මම ගන්නවා 8 වෙනි ප්‍රශ්නේ කියන එකට MCQ එකේ. දැන් ඔය ගොඩාක් අය කියනවානේ මේ MCQ එක අමාරුයි කියලා කියනවා සමහර අය. ඒකයි මම මේ ප්‍රශ්න කීපයක් ගන්නෙ. මේකේ මේ දීලා තියෙනවා මෙන්න මෙහෙම ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත. ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත. දැන් අපි කලින් සතිය කතා කරන්නේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ සම්පූර්ණයෙන්ම නේද? ඔපාරින් සහ ඇල්ඩීන් විසින් ඉදිරිපත් කරපුනේ. එතකොට ඒකේ මෙහෙම ප්‍රකාශ තුනක් දීලා තියෙනවා PQR කියලා. P ප්‍රකාශය, Q ප්‍රකාශය, R ප්‍රකාශය කියලා. ඒකෙන් අපි ගත්තොත් P කියන ප්‍රකාශය ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ආදි සාගරවල ඇතිවිය. ඔන්න පළවෙනි එක. ඒ කියන්නේ අර අපි කිව්වේ ඇමයිනෝ අම්ල ඇති වුණා කියලා ඊට පස්සේ නයිට්‍රජනීය භස්ම ඇති වුණා කිව්වනේ. ඒතර ඒවා ඇති උනේ වායු ගෝලයේ තිබිච්ච වායු අණු අතර ප්‍රතික්‍රියා කිරීමෙන්නේ. එතකොට වායු අණු අතර ප්‍රතික්‍රියා කිරීමෙන් ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය භස්ම වැනි සංයෝග ඇති වුණා කියලා කියනවා. මේක කියන්නේ ප්‍රථමයෙන්ම ඒවා කොහේ ඇති වුණා කියලාද? කාබනික අණු කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ආදි සාගරවල ඇතිවිය කියන එක. ඒ ප්‍රකාශය මම කතා කරපු අවස්ථාවල මම දැක්කා ඔය සමහර ගුරුවරු මේ උත්තර දීලා තිබුණානේ මේවයි මේක හරි කියලා තමයි සමහර අය උත්තරේට දීලා තිබුණේ. නමුත් මේක වැරදි. ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ආදි සාගරවල ඇතිවිය කියන එක වැරදි. ප්‍රථමයෙන්ම කියන නිසා ඒක වැරදි. ප්‍රථමයෙන් මේවා ඇති උනේ කොහේද? වායු ගෝලයේ. වායු ගෝලයේ තියෙන වායු වර්ග අතර ප්‍රතික්‍රියා කිරීමෙන් සරල කාබනික අණු මුලින්ම ඇති උනේ කොහේද? වායු ගෝලයේ. හරි. ඊළඟට කුඩා කාබනික අණු කාබනික මහා අණු තැනීම සඳහා බහු අවයවීකරණය විය. හරි. ඒක හරි. ප්‍රාක්සෛල තුල පටල වලින් වට වූ න්‍යෂ්ටික ආම්ල තිබුණේ ඒකත් හරි. ඒ කියන්නේ Q සහ R. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ Q සහ R පමණේ. උත්තරේ 4. එතකොට මේකේ පහ උත්තරේ තියෙනවා PQR තුනම හරි කියලා. බොහෝ අය උත්තරේ තෝරලා තිබුණේ 5 වෙනි එක. එතකොට පොඩි ගැටලුවක් එනවා මෙන්න මේක. මේක තමයි වැදගත්ම දේ. හරි. කුඩා කාබනික අණු ඇති උනේ කොහේද කියන එක. කුඩා කාබනික අණු ඇති උනේ කොහේද කියන එක. කුඩා කාබනික අණු ඇති උනේ ඇත්තටම වායු වර්ග අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ඒ වායු වර්ග අතර සිදු වුණු ප්‍රතික්‍රියා මගින් කුඩා කාබනික අණු මුලින්ම ඇති උනේ කොහේද? වායු ගෝලයේ. ඊට පස්සේ තමයි වැස්සත් එක්ක ඒවා දිය වෙලා මොකක් වුණේද? ආදි සාගරයට වැටුනේ. එතකොට දැන් අපේ නෝට් එකේ තියෙනවාද ඒක හොයාගන්න තැනක් කොහොමද? ඔබ බැලුවොත් එහෙම දෙවෙනි පිටුවේ තියෙනවා මේ දකුණු පැත්තේ උඩ ඔපාරින් හැල්ඩේන් කල්පිතය ගැන කියන එක. මෙන්න මේ ඡේදේ 1920 දී AL ඔපාරින් සහ BS හැල්ඩේන් විසින් ආදි පෘථිවි ඔක්සිහාරක වායුගෝලයේ අකුණු හා අධිශක්ති පාරජම්බුල විකිරණවල ශක්තිය භාවිතයෙන්
සරල අකාබනික අණු වලින් සරල කාබනික අණු සංශ්ලේෂණය වූ බවට කල්පිතයක් ඉදිරිපත් කළේය. එහෙනම් ඒවා මුලින්ම ඇති වෙලා තියෙන්නේ කොහේද? වායුගෝලයේ. එහෙනම් මේක කියනවා මුලින්ම ඇති වුණේ කොහේ කියලාද? සාගරයේ කියලා. ඒ නිසා P ප්‍රකාශය මොකද වෙන්නේ? වැරදි. ඒකට අන්න ඒ වගේ වැදගත් තැන් තියෙනවා. එතන මේ දෙවෙනි පිටුවේ මම ඔය කිව්ව ඡේදයට උඩින් 1920 කියලා පටන් ගන්න තැනට උඩින් ඔබ ලියලා තියන්න රතු පාටින් මාතෘකාව කොපාරින් හැල්ඩේන් කල්පිතය කියලා. කොපාරින් හැල්ඩේන් කල්පිතය කියලා. කොපාරින් හැල්ඩේන් කල්පිතය. ඊළඟට මේ දෙවෙනි පිටුවේම වම් පැත්තේ ඡේදයේ ජෛව රසායනික පරිණාමය කියන තැන පියවර 4කින් බිහිවීම සිදු වූ බව උපකල්පනය කරයි කියලා 1 2 3 4 කියලා තියෙනවනේ. ඒකේ පළවෙනි එකේ මට මතක විදිහට පළවෙනි පාඩමේදී මට ඒක හැදුවා වගේ මතකයි. නමුත් ආයිමත් පොඩ්ඩක් කියන්න ඕනේ ඔබට. ඒක පටන් ගන්නේ ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු වල ජෛව සංශ්ලේෂණය සිද්ධ වුණා කියලානේ. ඒකට පොඩ්ඩක් උඩින් ආවනම් මෙහෙම හොඳයි. මෙන්න මේ ටික ඒකට උඩින් එදා ලිව්වේ නැත්තම් මට මතක නෑ. එදා ලිව්වේ නැත්තම් ඒකට උඩින් ලියන්න මෙහෙම ඇමයිනෝ අම්ල කියලා පටන් ගන්න තැනට උඩින් ටිකක් වැඩිපුර ලියන්න වෙනවා. මෙහෙම ලියන්න. ආදි පෘථිවි වායුගෝලයේ තිබූ වායු වර්ග අතර ප්‍රතික්‍රියා මගින් කියලා. ආදි පෘථිවි වායුගෝලයේ තිබූ වායු වර්ග අතර ප්‍රතික්‍රියා මගින් ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු වල ජෛව සංශ්ලේෂණය අජෛව සංශ්ලේෂණය සිදු විය කියලා. හරි. එතකොට දැන් අපි ඊළඟට අද අපිට මේ સિદ્ધාන්තය යටතේ කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ගොඩක් ඒවා අපි අවසන් කරානේ. අපිට කතා කරන්න තියෙන්නේ 7 වෙනි පිටුව. ජෛව පරිණාමය හා පරිණාමවාද කියන එක. පරිණාමය සහ පරිණාමවාද කියන එක. අපි ලියමුකෝ මාතෘකාව පරිණාමය සහ පරිණාමවාද. ඒක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. පරිණාමය සහ පරිණාමවාද. ඉතින් අපි පරිණාමය කියන්නේ මොකක්ද කියලා බලමුකෝ අපි. හරි. පරිණාමයට කියන්නේ එවලූෂන් කියලා. හරි. එවලූෂන්. පරිණාමය. දැන් පරිණාමය යන කුමක්ද කියලා අහපුවාම ඔබට මතක ඇති කියලා මම හිතනවා. අපි ජීව විද්‍යාව පටන් ගත්ත මේ අවුරුද්දේ 2020 ඇත්තම කියනවා නම් 2020 කියලා කියන්නේ හරිම කටුක අවුරුද්දක් කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් වල O level ඉවර වෙලා A level කරන්න ආපුවාම ජනවාරි මාසේ අපි ජනවාරි පෙබරවාරි මාස දෙක බොහොම සතුටින් පන්ති ටික කරගෙන ආවා. නමුත් ඊටාම අවාසනාවන්ත ලෙස ලෝකයටම බලපාපු මේ කොවිඩ් වසංගතය නිසා අපි විවිධ හැලහැප්පීම් වලට භාජනය වෙනවා. ඔබේ උසස් පෙළ පටන් ගත්ත කාලෙම ඉතින් ඒක තමයි ලෝකේ හැටි. ඉතින් අපිට ඒක වෙනස් කරන්න බෑ. ඉතින් අපි මේ මුල්ම පාඩමේදී ඔබට මතක ඇති කතා කළා මේ ජීවීන් තුල පවතින ජීවී භවයේ ලක්ෂණ කියලා එකක්. ජීවීන් තුල පවතින ජීවී භවයේ ලක්ෂණ කියලා එකක් කතා කරා. ඒ ජීවී භවයේ ලක්ෂණ යටතේ අපි කතා කළා ලක්ෂණ ගණනාවක්. ඒක එක තැනක ආවා ජීවීන් පෙන්වන ජීවී ලක්ෂණයක් තමයි ආවේනීය හා පරිණාමය. එතෙන්දිත් අපි පරිණාමය කියන එක ගැන කතා කරා. දැන් අද මේ කතා කරන්න යන්නේ පරිණාම ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරින්. මෙතන කියවෙනවා පරිණාමය පිළිබඳ මෙන්න මෙහෙම. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගාහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ සිදුවන වෙනස් වීම පරිණාමය ලෙස හැඳින්වේ. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගාහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ ආයිත් සිදුවන කියලා වචනයක් තියෙනවා. ඒක ඕනේ නැහැ. ඒක කපන්න. නැත්නම් කැතයි වගේ වාක්‍යයක්. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීම පරිණාමය ලෙස හැඳින්වෙයි. එතකොට
ඊළඟට තව එකක් කියනවා පරිණාමයේ දීර්ඝ කාලයක් වර්ෂ මිලියන ගණනක් ගතවන ඉතා සෙමින් සිදුවන ජෛව ක්‍රියාවලියකි. දැන් මම මෙහෙම ගන්නම් හරි. මේ පරිණාමය ගැන කතා කරනකොට කියවෙන ප්‍රධාන වචනේ තමයි ගහණය. ගහණය population. அடே இந்த மனுஷன் பாங்கு கொஞ்சம் நெல்லு பாங்க முடிஞ்சதோட ப்ளே பண்ணு நீ ஸ்கிப் பண்ணிடு இந்த பாட்டு அதான் உண்டு பாரு ருசி குற வேண்டும் அடே என்ன வீடியோ பவுஸ் பண்ணலடா பண்ண பாயா ஃபோன் பண்ணியே முடிந்துட்டால் பேரண்டு ஸ்கிப் பண்ணிடுது 10 செகண்ட் தள்ளி விடு இவர் 10 நிமிஷத்துக்கு பாங்க இருக்கு ஸ்ப்ரைட் வேணுமா ஸ்ப்ரைட் வாங்க முடிஞ்சு பிஸ்மில்லா ගහණය නැත්තම් population කියන එක තමයි පරිණාමයේදී කතා කරන ප්‍රධාන දේ. population කියන එක ගහණය කියන එක හරි. එතකොට මේ ගහණයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම ගහණයක් කියලා කියන්නේ යම් කිසි ජීව විශේෂයකට අයිති ජීවීන් සමූහයක්. යම් විශේෂයකට අයිති ජීවීන් සමූහයක් කිසියම් කාල සීමාවක් තුල කිසියම් ප්‍රදේශයක ජීවත් වෙනවා. අපව එකතු කළොත් මෙහෙම කියන්න පුළුවන් කිසියම් කාල සීමාවක් තුල කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2000 වසරේ යාල වනෝද්‍යානයේ ජීවත් වුණු මුවන්ගේ ගහණය. එහෙම නැත්නම් 2015 වසරේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඉන්න දිවියන්ගේ ගහණය. ඒ වගේ තමයි ගහණය කියන එක කියන්නේ. මේ අපි කතා කරන්නේ ජීවියෙක්ගේ ප්‍රවේණික සංයුතිය ගැන නෙමෙයි. ගහණයක ප්‍රවේණික සංයුතිය. මම මෙතනින් යටින් දාන්නම් ඒක මෙහෙම. ගහණයේ ප්‍රවේණික සංයුතිය. ප්‍රවේණික සංයුතිය. ගහණයේ ප්‍රවේණික සංයුතිය. ගහණයක තියෙන ප්‍රවේණික සංයුතිය. ගහණයක ප්‍රවේණික සංයුතිය. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ ගහණයේ ජීවත් වෙන සියලුම ජීවීන්ගේ තියෙන ජානවල එකතුව. ඒක තමයි ගහණයක ප්‍රවේණික සංයුතිය කියලා කියන්නේ. ඒ ගහණයක ප්‍රවේණික සංයුතිය හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හැමදාම ගහණයක ප්‍රවේණික සංයුතිය එකම විදිහකට පවතින්නේ නැහැ. අවුරුදු 1000ක් විතර යනකොට ඒ ගහණයේ ප්‍රවේණික සංයුතිය මොනවා වගේද කියන්නේ වෙනස් වෙනවා කියලා කියන්නේ. මේක මම සරලව ඔයාලට කියනවා නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. වසර 1000කට පෙර දැන් අපි ගමු මෙහෙම වසර 1000කට පෙර මුවන්ගේ ගහණයක් මෙහෙම ඉන්නවා කියලා. එතකොට මේ දෙක අතර කාලය අවුරුදු 1000යි.
එතකොට මෙතනත් අපිට පේන්නේ මුවන්ගේ ගහණයක්, මෙතනත් ඉන්නේ මුවන්ගේ ගහණයක්. මට කියන්න මේ ඉන්න මුවමද මේ ඉන්නේ? එකම සතාද මේ? අවුරුදු 1000ක් එක සතෙක් ජීවත් වෙන්නේ නැහනේ. හැබැයි මේ මුවන්ගේ විශේෂයම තමයි මෙතන ජීවත් වෙන්නේ. හරිද? එතකොට මේ පරිණාමය කියන්නේ මෙච්චරයි. අද අපිට දකින්න ලැබෙන මුවන්ගේ ගහණයේ මුවන්ගේ තියෙන ජාන සංයුතියයි අවුරුදු 1000කට පස්සේ පරම්පරා කීයක් යයිද මුවන්ගේ? මේක අවුරුදු 10ක් 15ක් වගේ ජීවත් වෙන්නේ. ඒතර පරම්පරා ගණනාවක් ගිහිල්ලා අවුරුදු 1000කට පස්සේ ඉන්න මුවන්ගේ ප්‍රවේණික සංයුතිය බැලුවොත් එදා හිටපු අයගේ ප්‍රවේණික සංයුතියට සමානද නැත්නම් වෙනස්ද? කොච්චරයි ප්‍රශ්න? වෙනස්. කාලයට සාපේක්ෂව ජීවීන්ගේ ගහණයක ප්‍රවේණික සංයුතිය වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ කොහොමද දන්නවද? මෙහෙම වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මෙහෙම වෙනස් වෙන්නේ නැහනේ. දැන් මම ඉපදුනහම ගහණයක මගේ ප්‍රවේණික සංයුතිය කාලයත් එක්ක මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. මම ඉපදුනාම තියෙන ප්‍රවේණික සංයුතියම තමයි මම මැරෙන කොටත් තියෙන්නේ. එහෙනම් කොහොමද ගහණයක ප්‍රවේණික සංයුතිය වෙනස් වෙන්නේ? ගහණයේ ඉපදුච්චි මුවාගේ ප්‍රවේණික සංයුතිය තියෙනවා නම් ඒ මුවා මැරෙනකම්ම තියෙන්නේ ඒ ප්‍රවේණික සංයුතියම තමයි. ඒ කියන්නේ ඒ මුවාගේ ජීවිත කාලය තුල ප්‍රවේණික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද ගහණයක ප්‍රවේණික සංයුතිය වෙනස් වෙන්නේ? ගහණයක ප්‍රවේණික සංයුතිය වෙනස් වෙන්නේ ඒ මුවාගේ ඊළඟ පරම්පරාවේදී කලින් පරම්පරාවට වඩා වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ප්‍රවේණිකව. ඔන්න ඊළඟ පරම්පරාවේදී චූටි වෙනස්කම් ටිකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ පරම්පරාවෙන් ඉඳන් ඊළඟ පරම්පරාවට යනකොට තව ටිකක් ප්‍රවේණික සංයුතිය වෙනස්කම් වෙන්න පුළුවන්. ඒකෙන් තව එහාට යනකොට ඊළඟ පරම්පරාවේදී තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. ඔබ හිතන්න මේ විදිහට පරම්පරා 100ක් විතර යනකොට මොකක් වෙයිද? අපි හිතමුකෝ පරම්පරාවක් අවුරුදු 15යි කියලා. පරම්පරා 100ක් විතර යනකොට අර මුල් පරම්පරාවේ හිටපු මුවන්ගේ ප්‍රවේණික සංයුතියයි දැන් ඉන්න මුවන්ගේ ප්‍රවේණික සංයුතියයි එක සමාන නැහැ. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මුවන්ගේ ප්‍රවේණික සංයුතිය එක මුවෙක්ගේ නෙමෙයි මුවන්ගේ ගහණයේ ප්‍රවේණික සංයුතිය පරම්පරා ගණනාවක් යනකොට කාලයට සාපේක්ෂව මොනවා වෙනවා කියලාද කියන්නේ? වෙනස් වෙනවා කියලා කියන්නේ. එහෙමනම් අපි ගත්තොත් මෙහෙම මිනිස්සුන්ට සාපේක්ෂව ගත්තොත් එහෙනම් අපි ගත්තොත් එහෙම වසර 2000කට පමණ පෙර හිටපු මිනිස්සුන්ගේ ගහණයක ප්‍රවේණික සංයුතියයි අද ඉන්න එම ගහණයේ මිනිස්සුන්ගේ ප්‍රවේණික සංයුතියයි ගත්තොත් ප්‍රවේණික සංයුතිය ඒ ඉස්සර තිබිච්ච සංයුතියම නෙමෙයි. කාලයට සාපේක්ෂව ඒක මොනවා වෙනවද කියන්නේ? වෙනස් වෙනවා ප්‍රවේණික සංයුතිය. එහෙනම් පරිණාමය කියලා කියන්නේ කාලයට සාපේක්ෂව ජීවි ගහණයක ප්‍රවේණික සංයුතිය මොනවා වීමද? වෙනස් වීම. එහෙම වෙනස් වෙනවා කියන එක ඉතාම පැහැදිලිව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ වෙනස් වීම ෂණිකව සිදුවන වෙනස් වීමක් නෙමෙයි. ඒ කියන්නේ ඒ වෙනස් වීම මේ අපි හිතමුකෝ පරම්පරා දෙකක් තුනක් යනකොට මේ කැපී පෙනෙන වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ වෙනස් වීම වෙන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. සමහර විට යම්කිසි පැහැදිලි වෙනසක් වෙන්න වසර මිලියන ගාණක් යන්න පුළුවන්. ඒ කියන්නේ වසර දසලක්ෂ ගාණක් යන්න පුළුවන්. මුල් ගහනේ ඉඳන් වසර දසලක්ෂ ගාණක් යනකොට තමයි ඒගොල්ලෝ වෙනස් වෙලා තියෙන්නේ. ඒ අනුව පරිණාම ක්‍රියාවලිය කියන එක මේ මිනිහෙකුට තමන්ගේ ජීවිත කාලය තුලදී හරි අමාරුයි අඳුරගන්න. ඒ කියන්නේ ඔබ ජීවිත කාලය තුල යම්කිසි ජීවියෙක්ගේ ගහණයක් අඳුනගත්තොත් ඒ ගහණය පරම්පරා ගණනාවක් තිස්සේ වෙනස් වෙනවද කියලා බැලුවොත් ඔබට ඔබේ ජීවිත කාලය තුල අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ පරම්පරා කීපයක්නේ. ඒ පරම්පරා කීපය තුල සමහර විට ප්‍රවේණික සංයුතියේ වෙනසක් නැහැ වගේ පේන්නත් පුළුවන්. ඒ වුණාට වසර මිලියන ගාණක් යනකොට ප්‍රවේණික සංයුතිය අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ අනුව අපිට පැහැදිලිව කියන්න පුළුවන් දෙයක් තියෙනවා ජීවි ගහණයක ප්‍රවේණික සංයුතිය කාලයට සාපේක්ෂව පරම්පරා ගණනාවක් යනකොට වෙනස් වෙනවා. හැබැයි ඒකට දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ පරිණාමය කියන්නේ ඊටාම සෙමින් සිදුවන ක්‍රියාවලියක්. හදිස්සියෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා පරිණාමය අපිට අපේ ජීවිත කාලය තුල සමහර වෙලාවට අත්දකින්න අමාරුයි. පොසිල සාක්ෂිත් එක්ක බලපුවාම සමහර වෙලාවට අත්දැකීමේ හැකියාව ලැබෙනවා.
ඒකයි පරිණාමයේ ස්වභාවය. එතකොට දැන් අපි මෙහෙම ගත්තොත් අපි කියනවානේ මත්ස්‍යයින්ගෙන් තමයි උභයජීවීන් පරිණාමය වුනේ කියලා. එතකොට කෙනෙක්ගේ ඔළුවේ ඇතිවන රූප සටහනක් තමයි මෙන්න මෙහෙම. මාළුවෙක් උපදිනවා. ඒ මාළුවා ටික වෙනස් වෙලා, උගේ වරල් වෙනස් වෙලා, කකුල් ඇවිල්ලා අන්තිමට ගෙම්බෙක් වෙනවා. කොහොම තමයි සමහර අය හිතන්නේ. ඒක සම්පූර්ණයෙන්ම පරිණාමය කියන අර්ථ දැක්වීමටම පටහැනි. සතෙක් ඉපදුනේ මත්ස්‍යයෙක් විදියට නම් මේ යන්නේ මත්ස්‍යයෙක් විදියටම තමයි. මත්ස්‍යයෙක් විදියට ඉපදිලා ගෙම්බෙක් බවට පත් වෙලා මැරෙන එකෙක් ලෝකේ කොහෙවත් නැහැ. එහෙම තියරි එකකුත් නැහැ. ඔබගේ ඔළුවේ තියෙන මේ අදහසක් නම් ඒක මුළුමනින්ම වැරදි. මෙහෙමයි වෙන්නේ. මත්ස්‍යයින්ගේ ගහණයක වෙනස්කම් සහිතය උපදිනවා. ඒ වෙනස්කම් ඊළඟ පරම්පරාවේදී තව ටිකක් වැඩි වෙනවා. ඔය විදිහට වසර මිලියන ගාණක් ගත වෙනකොට ඒ වෙනස්කම් වෙච්ච අයගේ වෙනස්කම් සාන්ද්‍රණය වෙලා වෙනස්කම් ගොඩ හැදුනට පස්සේ ඒගොල්ලෝ මුල් ගහණයෙන් මොන වෙන අය බවට පත් වෙනවද? වෙනස් වූ අය බවට පත් වෙලා වෙනම ජීව විශේෂයක් බවට පත් වෙනවා. එහෙනම් පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස නව ජීව විශේෂ ඇති වෙන්නත් පුළුවන්. හැබැයි නව ජීව විශේෂයක් ඇති වෙන්න අවුරුදු මිලියන ගාණක් තිස්සේ සිදුවන පරිණාමික ක්‍රියාවලියක් අවශ්‍යයි. දැන් මේ පරිණාමයයි මැවීම් වාදයයි එකිනෙක තදින් ගැටෙනවා. මොකක්ද දන්නවද ගැටෙන්නේ? ඔබට බෑ කවදාවත් මෙන්න මෙහෙම කියන්න. මෙහෙම කියන්න බෑ. මේක අන්ත දෙකක්. මේ පැත්ත මැවීම නම් මේක පරිණාමය. අන්ත දෙකක් මේක තියෙන්නේ. හරි. ඔබ හිතනවා නම් ජීවී විශේෂ සියල්ලක්ම මැව්වයි කියලා, එතකොට ඔබට පරිණාමය විශ්වාස කරන්න බෑ. ඔබ පරිණාමය විශ්වාස කරනවා නම් මැවීම විශ්වාස කරන්න බෑ. මක් නිසාද? දැන් මැව්වා නම් මෙහෙමනේ. මත්ස්‍යයින් ලෙස මැව්වා. උභයජීවීන් ලෙස මැව්වා. උරංගයින් ලෙස මැව්වා. පරිණාමය විශ්වාස කරනවා නම් මත්ස්‍යයින් මිලියන ගාණක් වසර යනකොට ඒගොල්ලන්ගෙන් උභයජීවීන් පරිණාමය වුණා. උභයජීවීන්ගෙන් වසර මිලියන ගාණක් යනකොට උරංගයින් පරිණාමය වුණා කියලා තමයි විශ්වාස කරන්නේ පරිණාමයට අනුව. එතකොට අපි ඒකෙදි ගන්නවා පරිණාමික සාක්ෂි කියලා. මොනවාද පරිණාමික සාක්ෂි කියන්නේ? ඒ කියන්නේ මත්ස්‍යයින්ගෙන් උභයජීවීන් ඇති වෙනකොට එහෙම ඇති වුණා කියලා පෙන්වන්න දෙන්න අතර තියෙන සම්බන්ධතාව සාක්ෂි විදිහට පෙන්වන්න පුළුවන්. ඇත්තටම විද්‍යාඥයෝ එහෙම සාක්ෂි පෙන්වනවා. එතකොට දැන් මැව්වා කිව්වොත් එහෙම වෙන්නේ මත්ස්‍යයා ලෙස මැව්වා, උභයජීවියා ලෙස මැව්වා, උරගයා ලෙස මැව්වා. මුගෙන් මු ඇති වුණා කියලා කිසිම අදහසක් නැහැ. ඒ අනුව ඒ සියලුම ජීව විශේෂ කිසියම් සර්ව බලධාරී දෙවි කෙනෙක් විසින් එයාගේ අභිමතයේ පරිදි මැව්වා. ඒතකොට ඒ අය අතර කිසිම මොකක් නැද්ද කියන්නේ පරිණාමික බඳුතාවයක් නැහැ. හැබැයි පරිණාමය වුණා කියලා විශ්වාස කරනවා නම් අපි ඒවයේ පරිණාමික බඳුතාව හොයන්න ඕනේ. ඉතින් ඒතකොට ඔබට පරිණාමය විශ්වාස කරනවා නම් මැවීම් වාදයේ විශ්වාස කරන්න බෑ. මැවීම් වාදයේ විශ්වාස කරනවා නම් පරිණාමය විශ්වාස කරන්න බෑ. ඔය දෙකෙන් එකයි පිළිගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ලෝකේ සමහර රටවල් වල දැඩි ආගමික පසුබිමක් තියෙන සමහර රටවල් වල විද්‍යාවේ ඉතුරු ඒවා උගන්වන්න පුළුවන්. හැබැයි මොකක් උගන්වන්න තහනම්ද? පරිණාමය කියන කොටස උගන්වන්න තහනම්. එහෙම තැනුත් එහෙම රටවලුත් තියෙනවා. සමහර රටවල් වල සමහර ප්‍රාන්ත තියෙනවා ඒවයේ පරිණාමය උගන්වන්න තහනම්. මොකද ඒකට හේතුව ආගමික මතවාදයට ප්‍රශ්නයක් ඇති වෙන නිසා. හැබැයි මම ඔබට කියන්නේ මෙහෙමයි. පරිණාමය හරි කියලා විශ්වාස කරන්නත් එපා, අදහන්නත් එපා. මැව්වා කියන එක විශ්වාස කරන්නත් එපා, අදහන්නත් එපා. ඔබ කිසියම් රාමුවක කොටු වෙච්ච කෙනෙක් වෙන්නේ නැතුව out of frame, ඒ කියන්නේ මේ රාමුවට පිටින් ඉඳන් හිතලා ඔබට දැනෙන විදිහට වඩා නිවැරදි එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඔබට ඒ කැමති එකක් පිළිගැනීමට අයිතියක් තිබේ. ඒකට මට කිසිම බලපෑමක් කරන්න බෑ, කරන්නෙත් නැහැ. හැබැයි විභාගෙදී ඔබට ලකුණු ඕනේ නිසා පරිණාමය සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ මතක තියාගෙන ලියන්න වෙනවා. හරි, දැන් අපි බලමු මේ 7 වෙනි පිටුවේ පරිණාමය ගැන කියලා තියෙන ටික ආයසරයක්. දීර්ඝ කාලයක් තිස්සේ
පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීම පරිණාමය ලෙස හැඳින්වේ. ඊට පස්සේ පරිණාමයේ දීර්ඝ කාලයක් නැත්නම් වර්ෂ මිලියන ගණනක් ගතවන ඉතා සෙමෙන් සිදුවන ජෛව ක්‍රියාවලියකි. පරිණාමයට ලක්වන ඒකකය ගහණය වේ. ගහණයක පරම්පරා ගණනාවක් ඔස්සේ ජාන ඇලයිරක් ඇලීල සංඛ්‍යාතයේ වෙනස් වීමෙන් පරිණාමය සිදු වේ. ජෛව පරිණාමය පැහැදිලි කිරීමට ඉදිරිපත් වී ඇති පරිණාමවාද කීපයකි. එතෙන්ට එන්න කලින් මෙන්න මෙතන තියෙනවා අමුතු වචනයක්. ඇලීල සංඛ්‍යාතය නැත්නම් ජාන සංඛ්‍යාතය කියන වචනේ. මේක හැබැයි ඔබට තේරෙන්නේ නැහැ. මේ පිළිබඳ ටිකක් ගැඹුරු විස්තරයක් තියෙන්නේ 6 වෙනි පාඩමේ. මේ ප්‍රවේණිය කියන පාඩමේදී තමයි ඒකට අදාළ මේ කොටස් ටික තියෙන්නේ. හරි. මම ඔයගොල්ලන්ට බලන්නම් සරලව මේක ගැන කියන්න. මේ මෙහෙම ගත්තොත් ඉතින් මේ ඇලීල සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් මෙන්න මෙහෙම මේක කියන්න ගිහිල්ලා ටිකක් වැඩි සංකීර්ණ වෙන්නත් පුළුවන්. තේරුම් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක ප්‍රවේණියදී තමයි කතා කරන්න තියෙන්නේ. දැන් ඔබ දන්නවනේ මිනිස්සුන්ගේ තියෙනවනේ රුධිර ගණය කියලා එකක්. රුධිර ගණය කියලා එකක් තියෙනවනේ. ඒ රුධිර ගණය A රුධිර ගණය, B රුධිර ගණය, AB රුධිර ගණය, O කියලා රුධිර ගණ කීපයක් තියෙනවනේ. ඒවා පාලනය කරන්න අදාළ වන ජාන තියෙනවා මෙහෙම capital I, capital A, capital I, capital B, simple I. කොහොම මේ ඇලීල මේවට කියන්නේ ඇලීලික ජාන කියලා. එතකොට අපි ජාන සංඛ්‍යාතය ගත්තොත් කිසියම් මානව ගහණයක අපි මෙන්න මෙහෙම ගන්නවා. මේ capital I, capital A, capital I, capital B, simple I මුළු ජාන වල එකතු. ඒ කියන්නේ ඒ ගහණයේ තියෙන මේ සියලුම මේ ජානවල එකතුව ගන්නවා. ඒ කියන්නේ ඒ යම්කිසි මානව ගහණයක තියෙන මේ ජාන වර්ග තුනේම එකතුව ගන්නවා. තුනේම එකතුව අරගෙන අපිට මේක හොයන්න පුළුවන්. capital I, capital A කියන ජානයේ ඇලීල සංඛ්‍යාතය කියලා ගන්න මෙහෙම. මෙන්න මෙහෙම. මේ හරි. ඒ කියන්නේ ජාන සංඛ්‍යාතය නැත්නම් ඇලීල සංඛ්‍යාතය කියලා ගත්තාම මෙහෙමයි. capital I, capital A කියන ඇලීලය නැත්නම් ඒ ජානයේ ජාන සංඛ්‍යාතය කියන්නේ ඒකට අදාළ සේරම ඇලීලවල එකතුවට ඒ අදාළ ජානය පවතින ප්‍රමාණය මොකද්ද? ප්‍රතිශතය. ඒකට තමයි කියන්නේ අපි ඇලීල සංඛ්‍යාතය නැත්නම් ජාන සංඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට දැන් පරිණාමයේදී වෙනවයි කියලා සලකන්නේ මෙන්න මේ ජාන සංඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ ගහණයේ තියෙන ජානවල සංඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා කියන එක තමයි කියවෙන්නේ. හරි. ඒක ඉතින් ඕගලන්ට එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඕනි නම් මේක මේ ලියලා තියාගත්තත් කමන්නේ. මේ capital I, capital A ඇලීලේ සංඛ්‍යාතය සමානයි ඒකට අදාළ රුධිර ගණය පාලනය කරන්න දායක වන ඇලීල සේරොගේම එකතුව. ඒ ගහණය තුල තියෙන ඇලීල සේරොගේම එකතුවට capital I A ඇලීලේ තියෙන ප්‍රමාණයේ ප්‍රතිශතය. ඔක තමයි ඇලීල සංඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට පරිණාමයේදී මෙන්න මේ ඇලීල සංඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේකේ අපි හිතමුකෝ මේ capital I, capital A කියන ඇලීලේ තියෙන සංඛ්‍යාතය අපිට එනවයි කියලා 110ක් කියලා. එතකොට පරම්පරා ගණනාවක් යනකොට ඒක වැඩි වෙනවා නම් හෝ ඒක අඩු වෙනවා නම් හෝ අපි කියනවා පරිණාමයක් වෙනවා කියලා. ඒ කියන්නේ ගහණයේ ප්‍රවේණික සංයුතිය කාලයට සාපේක්ෂව වෙනස් වෙන එක තමයි මේ පරිණාම ක්‍රියාවලියේදී සිදු වෙන්නේ.
සරලව කියනවා නම් මෙච්චර ගැඹුරට යන්නේ නැතුව සරලව කෙනෙකුට කියනවා නම් මොකද්ද පරිණාමය කියලා කියන්නේ? ජීවි ගහණයක තියෙන ප්‍රවේණික සංයුතිය කාලයත් එක්ක වෙනස් වෙනවා කියන එක. යම් කිසි ජීවි ගහණයක තිබිච්ච ප්‍රවේණික සංයුතිය අද බලලා අපි තව අවුරුදු 1000කින් එතන ඉන්න ජීවීන්ගේ ගහණය නිරීක්ෂණය කරලා ඥාන සංයුතිය බැලුවොත් ඒ අවුරුදු 1000කට කලින් තිබිච්ච ඥාන සංයුතිය නෙමෙයි දැන් තියෙන්නේ. හැබැයි එම ජීව විශේෂයම තමයි. හැබැයි ඥාන සංයුතිය වෙනස් වෙලා. හැබැයි ඥාන සංයුතිය බෙහෙවින්ම වෙනස් වුණොත් එහෙම වෙන ජීව විශේෂයක් බවට පත් වෙන්න පුළුවන්. ඒක. දැන් මම ඔබට නිකන් මෙහෙම ඇඳලා පෙන්නන්නම්. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද දන්නවද මම මෙච්චර කියන්නේ? මම දකින විදිහට මේ පරිණාමය කියන ක්‍රියාවලිය බොහෝ අය තේරුම් අරගෙන නැති නිසා පරිණාමය පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලපුවාම හේතුව විදිහට පේන්නේ පරිණාමය කියන එකේ තේරුම හරියට දන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. එක තැනකදී එක කෙනෙක් අහනවා පරිණාමය හරිනම් දැන් ඉන්නවද අහනවා චිම්පන්සියෙක්ගෙන් පටන් අරන් මානවයෙක් බවට පත් වෙන සතෙක් කොහේ හරි ඉන්නවද කියලා. ඒ අර අහන කතාවෙන්ම තේරෙනවා එයාට පරිණාමය කියන එක තේරෙන්නේ නැහැ. චිම්පන්සියෙක් විදියට ඉපදුනොත් යම් සතෙක් මැරෙන්නේ චිම්පන්සියෙක් විදියටම තමයි. චිම්පන්සියෙක් විදියට ඉපදිලා මානවයෙක් බවට පත් වෙන සතෙක් ලෝකේ කොහෙවත් නැහැ. පරිණාමයේදී කියන්නේ එහෙම වෙනවා කියලා නෙමෙයි. කියන්නේ යම් කිසි ගහණයක ඉන්නවනම් ජීවීන් සමූහයක් ඒ ගහණයේ ජීවීන් අතර මේ ප්‍රවේණික වෙනස්කම් ඇති වෙලා ඒ ප්‍රවේණික වෙනස්කම් පරම්පරාවට එකතු වෙලා සම්පූර්ණයෙන්ම මුල් ගහණයට වඩා වෙනස් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එකයි වෙන්නේ. දැන් මම ඒක මෙහෙම පෙන්නන්නම් ඔබට. මෙන්න මෙතන ඉන්නවා ගහණය. මෙතනත් ඉන්නවා ගහණයක්. මෙතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. දැන් මම ඔබට විශේෂය සහ ගහණය අතර වෙනස්කම කියන්නම් මෙහෙම හොඳේ. ඔන්න අහගන්න. දැන් යාල අබේ භූමිය තියෙනවානේ. ඒකේ වනාලි ඉන්නවා. ඒතර ඒකට අපිට කියන්න පුළුවන් යාල අබේ භූමියේ වනාලි ගහණය කියලා. විල්පත්තුවේත් වනාලි ඉන්නවානේ. එතකොට තව ගත්තොත් එහෙම උඩවලවෙත් ඉන්නවානේ. එතකොට දැන් මේ උඩවලවේ ඉන්න වනාලි කිව්වහම එක ගහණයක්. විල්පත්තුවේ ඉන්න වනාලි කියපුවම තව ගහණයක්. යාල වනාලීන් කියපුවම තව ගහණයක්. හැබැයි මේ ගහන තුනම එකතු කරපුවාම එකම විශේෂයක්. හැබැයි ගහන තුනක් විදිහට ප්‍රදේශ තුනක ඉන්නේ. ඒතකොට ඔබ හිතන්න මේ ඉන්නෙත් එහෙම එකම විශේෂය මේක වෙනම ගහන කියලා. හරි. යම් කිසි විදිහකින් අපි ගමු මෙන්න මේ ගහනේ. මෙන්න මේ ගහනේ ඉන්න ජීවීන්ට පරිසර සාධකවල යම් කිසි බලපෑමක් එල්ල වෙලා මේ ජීව විශේෂයේ අයගේ පරම්පරාවට මෙතන ගහනේ ඒගොල්ලන්ගේ ලක්ෂණ වෙනස් වෙලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ මෙන්න මේගොල්ලෝ මේ වෙනසකට ලක් වුණොත් එහෙම අවුරුදු මිලියන ගාණකට පස්සේ බලපුවාම මේ අයට මේගොල්ලොත් එක්ක ප්‍රජනනය කරන්න බැරි තරම් වෙනස් වෙලා නම් ඒ කියන්නේ මේගොල්ලෝ එකම ජීව විශේෂය තමයි. නමුත් මේගොල්ලෝ පරිණාමිකව අවුරුදු මිලියන ගාණක් තිස්සේ වෙනස් වෙලා මෙයාලට දැන් මේගොල්ලොත් එක්ක ප්‍රජනනය කළා සරුජනිතව බිහි කරන්න බැරි තරමටම මේගොල්ලන්ගේ ගහණය වෙනස් වෙලා නම් අන්න එතකොට අපි කියනවා මේ ගහණය නව ජීව විශේෂයක් බවට මොනවා වෙලා කියලාද? පත් වෙලා කියලා. ඒ අනුව පරිණාමයේ අවසාන ප්‍රතිඵලය තමයි නව ජීව විශේෂයක් ඇතිවීම. එතකොට දැන් අපි මේකදී කතා කරන්න යනවා පරිණාමය කියන එක ගත්තොත් මට තව දෙයක් කියන්න අමතක වුණා. අපිට පරිණාමය අවබෝධ කර ගැනීම සඳහා හොඳ උදාහරණයක් තියෙනවා ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මෙහෙම. ඔය මේ බැක්ටීරියා වගේ අය ගත්තොත් එහෙම ඒ බැක්ටීරියා වගේ අයගේ මේ එක පරම්පරාවක ඉඳන් ඊළඟ පරම්පරාවට යන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහනේ. මොකද සමහර විට බැක්ටීරියාවන්ගේ එක පරම්පරාවක ඉඳන් ඊළඟ පරම්පරාවට යන්න ගත වෙන්නේ විනාඩි 20යි.
එතකොට දැන් අපි හිතමුකෝ මෙතන ඉන්නවා කියලා බැක්ටීරියාවන්ගේ ගහණයක් මෙන්න මෙහෙම මේ පෙට්ටි දීශයක මෙහෙම ඉන්නවා කියලා බැක්ටීරියාවන්ගේ ගහණයක්. එතකොට දැන් අපි මේ ගහණය කොහොම ඉඳිද්දී හරිද? අපි මේගොල්ලන්ගෙන් ටිකක් අරගෙන වෙන වගා මාධ්‍යයකට මාරු කරනවා. ඒගොල්ලන්ගෙන් ටිකක් ආපහු වෙන වගා මාධ්‍යයකට මාරු කරනවා. ඔය විදිහට ඕගොල්ලෝ අවුරුද්දක් විතර යනකම් යම්කිසි බැක්ටීරියා ප්‍රභේදයක් අරගෙන අවුරුද්දක් විතර කාලයක් යනකම් සැරෙන් සැරේට වගා මාධ්‍ය වෙනස් කර මාරු කරගෙන ගියොත් අවුරුද්දේ මුලදී මේගොල්ලන්ගේ ප්‍රවේණික සංයුතිය ඔබ බැලුවොත් අවුරුද්ද අගදී ප්‍රවේණික සංයුතිය බලනකොට ඔබට ඒ ප්‍රවේණික සංයුතියේ කැපී පෙනෙන වෙනසක් දකින්න පුළුවන් වෙනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද? හේතුව තමයි ශුද්‍ර ජීවීන්ගේ අවුරුද්දක් ගත වෙනකොට පරම්පරා දාස් ගානකට දාස් නෙවෙයි ලක්ෂ ගානක් දක්වා මොනවා වෙලාද පරම්පරා ගාන වෙනස් වෙලා. නමුත් දැන් මිනිසුන්ගේ පරම්පරාවක් ගත වෙන්න ගොඩ කාලයක් යනවානේ. ඒ හින්දා සත්තුන්ගේ ගොඩ කාලයක් යනවා. ඒ නිසා අපිට අපේ ජීවිත කාලය තුල අධ්‍යයනය කරන්න පුළුවන් සත්තුන්ගේ සහ මේ අනිකුත් මේ මිනිසුන්ගේ වගේ පරම්පරා 3ක් විතර වගේ තමයි අධ්‍යයනය කරන්න පුළුවන් උපරිම වෙන්නේ. ඒතර පරම්පරා 3කදී ලක්ෂණවල ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට පරිණාමයක් සිද්ධ වෙනවා කියලා බලා ගන්න අමාරුයි. හැබැයි ශුද්‍ර ජීවීන් අරගෙන බැලුවොත් එහෙම ඔබට පරිණාමයක් සිද්ධ වෙනවා කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඇති වෙන ඊළඟ ගැටලුව තමයි පරිණාමය සිදුවන යාන්ත්‍රණය මොකක්ද කියන එක. ඒ කියන්නේ පරිණාමයේ මෙකැනිසම් එක. පරිණාමය සිදුවන යාන්ත්‍රණය මොකක්ද කියන එක තමයි ඊළඟට බලා ගන්න ඕනේ. මේ පරිණාමයක් සිදුවෙන බව 16 වෙනි සතවර්ෂයේ විතර ඉඳන් මේ විද්‍යාඥයෝ දැනගෙන හිටියා. හැබැයි එතෙන්දී